අයිබෝවන් අපි 12 වෙනි ශ්‍රේණියට අදාළ ඔයගලගේ සිලබස් එකේ හතරවෙනි පාඩම ව්‍යාපාර සංවිධාන යටතේ පෞද්ගලිකාංශයට අයත් ව්‍යාපාර සංවිධානයක් ලෙස සලකන වරලක් ව්‍යාපාර ගැන ආයි මතක් කිරීමක් කරන්නයි හදන්නේ. කවුරුත් ලියාගෙන මාතෘකාව ඔයගලන්ට මේ වීඩියෝ එකේම දාලා තියෙනවා මේ පාඩමේ 9 වෙනි ඒකකයේ 4 නිපුණතා මට්ටම 4 ව්‍යාපාර සංවිධාන අපි මාතෘකාවක් තෝරගන්නවා තනි මාතෘකාවක් ඒ තමයි වරලක් ව්‍යාපාර. අපි ඉස්සෙල්ලා වරලක් ව්‍යාපාර නිර්වචනය කරමු. ඊට පස්සේ පැහැදිලි කිරීමට යමු. මාතෘකාව වරලක් ව්‍යාපාර. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාර ආයතනයක් එම භාණ්ඩය හෝ සේවාව නිශ්චිත වෙළඳපොළ ප්‍රදේශයක අලෙවි කිරීමට තවත් ව්‍යාපාරයකට අවස්ථාව ලබා දීමට යොදා ගන්නා ව්‍යාපාර සංවිධාන ක්‍රමය වරලත් ව්‍යාපාර ලෙස හැඳින්වේ. හරි. අපි දැන් වරලත් ව්‍යාපාරවල හැඩය ෆ්‍රැන්චයිසස් ගැන පොඩි අවබෝධයක් ගමු. සිග මහන මැෂින් නිෂ්පාදකයා මුලින්ම එයාට ආපු අතිවිශාල ඉල්ලුමත් එක්ක මහන මැෂින් නිෂ්පාදනය කරගන්න බැරි වුණාම ඒ මිනිස්සයා ඒ නම විවිධ නිෂ්පාදකයන්ට දීලා තවත් නිෂ්පාදකයෝ අතර දීලා නම දීලා ඒ නම යටතේ මහන මැෂින් හදන අවස්ථාව දුන්නා. හරි ඉතිහාසය ගැන ඔබගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ඔබ දැනගන්න නිකන් කිව්වේ වරලත් ව්‍යාපාරවල මූලාරම්භක අවස්ථාව ලෙස ඇත්තටම එය සලකනවා කියලා කියනවා. පසු කාලීනව ඒ කියන්නේ 1940 වගේ අවුරුද්ද වෙනකොට බිහි වෙනවා මැක්ඩොනල්ඩ් ව්‍යාපාරය. මැක්ඩොනල්ඩ් ආයතනය. ලෝකේ ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් යටතේ වරලත් ව්‍යාපාරයක් බිහි වෙනවා. මැක්ඩොනල්ඩ් පසු කාලීනව KFC Pizza Hut වගේවත් ඇවිල්ලා Pepsi Cola IOC වගේ ලෝකේ සුප්‍රකට සමාගම් තමන්ගේ නම යටතේ වෙනත් ව්‍යාපාරවලට තමන්ගේ සන්නම භාවිතා කරලා ව්‍යාපාර ව්‍යාප්ත කරන අවස්ථාව සලසා දීමක් සිද්ධ වුණා. මේක තමයි වරලත් ව්‍යාපාර කියලා කියන්නේ. ඔබ දන්න Pizza Hut කියන්නේ ලෝකේ ප්‍රසිද්ධ අවන්හලක් එකක්. ඒ මහා පරිමාණ අවන්හල Pizza Hut කියන මහා පරිමාණ අවන්හලේ නම භාවිතා කරලා ඒ නම යටතේ වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යන්න අවස්ථාවක් ලබා දුන්නා
කීල්ස් රෙස්ටොරන්ට් පුද්ගලයක සමාගමට. හරිද? එතකොට පීසා හට් කියන නම තමයි ලෝකේ ප්‍රසිද්ධ මේක ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්. ඒ නම ලංකාවේ නිෂ්පාදනය කර ආහාර සකසා බෙදා හැරීම සඳහා ඒ නම යටතේ අවන්හලක් පවත්වාගෙන යාම සඳහා කීල්ස් රෙස්ටොරන්ට් කියන ආයතනය අවසර ගත්තා. ඒතර මේ මහා පරිමාණ නම තියෙන ආයතනයට අපි කියනවා වරලත් හිමියා කියලා. මේ ඒ නම යටතේ ව්‍යාපාරය කරගෙන යන්න අවසර ගන්න මෙයා තරම් ජනප්‍රිය නැති ආයතනයට කියනවා වරලත් ලාභියා කියලා. ඒතර මේ දෙන්න අතර මේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නැති වෙනවා වරලත් givisuma කියලා givisumක්. ඔබ දන්නවා පාර්ශව දෙකක් අතර ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යෙන් එකගත්වයන් ලේඛනගතව තියෙන්න ඕන, කොන්දේසි ලේඛනගතව තියෙන්න ඕනේ. මේ වරලත් හිමියා සුප්‍රකට සමාගමක් ඒ නම භාවිතා කරමින් ව්‍යාපාර කරන වරලත් ලාභියා අතර ව්‍යාපාරය කරගෙන යාම සම්බන්ධයෙන් නැති කරගත්ත එකඟතාවක්. ඒකට කිව්ව වරලත් givisuma කියලා. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක නිශ්චිත වෙළඳපොළ කලාපයක වරලත් හිමියාගේ ප්‍රසිද්ධ නම භාවිතා කරමින් වරලත් ලාභියාට භාණ්ඩ විකිණීමට අවසර ගන්නා වූ ගත්තා වූ එකඟ වුණා වූ ව්‍යාපාර ක්‍රමයකට කියනවා වරලත් ව්‍යාපාර කියලා. ගෝලීය වශයෙන් ඇති ප්‍රවණතාවලට ගැලපෙන ලෝකේ ඕනම රටකට ව්‍යාප්ත වෙන්න පුළුවන් විදිහේ නූතන ව්‍යාපාර ආකෘතියකට වරලත් ව්‍යාපාර ලෝකේ ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒ අතර පීසා හට්, KFC, McDonald's, Domino's Pizza, Sipetco ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, IOC, Pepsi, Coca-Cola, ඊළඟට SPC ඖෂධ බෙදා හැරීම් දක්වා මේ වරලත් ව්‍යාපාර ක්‍රමය දේශීයවත් ගෝලීය වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. අපි ඊළඟ මාතෘකාවට අපි යමු. මාතෘකාව වරලත් ව්‍යාපාර සම්බන්ධ මූලික පාර්ශව. අපි ළඟ මාතෘකාව වරලත් ව්‍යාපාර සම්බන්ධ මූලික පාර්ශව. ලියන්න සටහන වරලත් ව්‍යාපාර සම්බන්ධ වරලත් ව්‍යාපාර සම්බන්ධ වරලත් ව්‍යාපාර සම්බන්ධ මූලික පාර්ශව දෙකකි. වරලත් ව්‍යාපාර සම්බන්ධ මූලික පාර්ශව දෙකකි. එක වරලත් හිමියා. අපි එහෙමම නෝට් එකක් ලියමු. එක වරලත් හිමියා. වරලත් හිමියා. එතකොට වරලත් හිමියා කියලා කියන්නේ ප්‍රසිද්ධ වෙළඳ නාමයේ හිමි ආයතනය. ඒ නම යටතේ ව්‍යාපාර කරන ආයතනය තමයි හෝ පුද්ගලයා තමයි වරලත් ලාභියා කියන්නේ. මාතෘකා වරලත් හිමියා. වෙළඳ නාමයේ යටතේ ඒ ගැන විස්තරයක් ලියමු. වෙළඳ නාමයේ යටතේ භාණ්ඩ හා සේවා ලැබී කිරීමට භාණ්ඩ හා සේවා ලැබී කිරීමට භාණ්ඩ හා සේවා ලැබී කිරීමට අවසර ලබා ගන්නා පුද්ගලයා හෝ ආයතනය වරලත් හිමියා ලෙස හැඳින්වේ. වරලත් හිමියා ලෙස හැඳින්වේ. හරි. ඒතර ප්‍රසිද්ධ වෙළඳ නාමයයි අයිති වරලත් හිමියාට. එයා යටතේ ව්‍යාපාර කරනවා දෙවනි අංකය දාන්න වරලත් ලාභියා. වරලත් ලාභියා. වරලත් හිමියාගේ වෙළඳ නාමයේ යටතේ වරලත් හිමියාගේ වෙළඳ නාමයේ යටතේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට
අවසර ලබා ගන්නා අවසර ලබා ගන්නා අවසර ලබා ගන්නා පුද්ගලයා හෝ ආයතනය වරලත් ලාභියා ලෙස හැඳින්වේ. වරලත් ලාභියා ලෙස හැඳින්වේ. මේ දෙදෙනා අතර ව්‍යාපාර පවත්වාගෙන යද්දී ඒ දෙදෙනා අතර ඇතිවන එකඟත්වය තමයි වරලත් ගිවිසුම කියන්නේ. මාතෘකාව ගන්න ඊළඟට වරලත් ගිවිසුම. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා franchise agreement. වරලත් ගිවිසුම. මාතෘකාව වරලත් ගිවිසුම. ලියනවා යටතේ සටහනක්. වරලත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වරලත් ලාභියා හා වරලත් හිමියා අතර ඇතිවන එකඟත්වයන් ඇතුළත් ලිඛිත ගිවිසුම වරලත් ගිවිසුම ලෙස හැඳින්වේ. ලිඛිත ගිවිසුම වරලත් ගිවිසුම ලෙස හැඳින්වේ. හරි. ඔබ ඔය සටහනට පහලින් උගල දාගන්න මේ රූප සටහන. වරලත් හිමියා අනිත් පැත්තේ වරලත් ලාභියා ඒ දෙදෙනා අතර වරලත් ගිවිසුම ඇති වෙනවා. ප්‍රතිඵලය වරලත් ව්‍යාපාරය. ඊළඟ මාතෘකාව වරලත් ව්‍යාපාර ජනප්‍රිය වීමට හේතු. වරලත් ව්‍යාපාර ජනප්‍රිය වීමට හේතු. වරලත් ව්‍යාපාර ජනප්‍රිය වීමට හේතු. ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස නෝට් එක ලියනවා. ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස වරලත් ව්‍යාපාර ජනප්‍රිය වීමට බලපාන හේතු පහත දැක්වේ. ජනප්‍රිය වීමට බලපාන හේතු පහත දැක්වේ. එක ප්‍රසිද්ධ වෙළඳ නාමයක් හා වෙළඳ ලකුණක් ලබා ගැනීම තුළින් පහසුවෙන් වෙළඳපොළ අත්පත් කරගත හැකි වීම.
පහසුවෙන් වෙළඳපොළ අත්පත් කරගත හැකි වීම. පහසුවෙන් වෙළඳපොළ අත්පත් කරගත හැකි වීම. 2. ප්‍රවර්ධනය පහසු වීම. 2. ප්‍රවර්ධනය පහසු වීම. 3. විවිධ සේවාවන් වරලත් හිමියාගෙන් ලබාගත හැකි වීම. විවිධ සේවාවන් වරලත් හිමියාගෙන් ලබාගත හැකි වීම. වරලත් හිමියාගෙන් ලබාගත හැකි වීම. 4. වරලත් හිමියාගේ ආයෝජනයකින් තොරව වරලත් හිමියාගේ ආයෝජනයකින් තොරව වරලත් හිමියාගේ ආයෝජනයකින් තොරව ව්‍යාපාර ව්‍යාප්ත කළ හැකි වීම. ව්‍යාපාර ව්‍යාප්ත කළ හැකි වීම. නිදහස් වෙළඳාමේ ව්‍යාප්තිය. නිදහස් වෙළඳාමේ ව්‍යාප්තිය. නිදහස් වෙළඳාමේ ව්‍යාප්තිය. අන්තර්ජාතික පිළිගැනීම. අන්තර්ජාතික පිළිගැනීම. ඊළඟ ප්‍රවාහන කටයුතු වල දියුණුව. ප්‍රවාහන කටයුතු වල දියුණුව. අවසානයේ තාක්ෂණික දියුණුව. තාක්ෂණික දියුණුව. මාතෘකාව ඊළඟ මාතෘකාව නෝට් එක ලියනවා වේගෙ වෙන්නම් වීඩියෝ එක නතර කරලා ඕගොල්ලෝ අවශ්‍ය සටහන් ලියා ගන්න. මට ඕගොල්ලෝගේ පැත්තට ඩේටා අපරාධී ඒ නිසා මම ටිකක් වේගෙන් සටහන දෙනවා. මාතෘකාව වරලත් ව්‍යාපාර ක්‍රමයේ මූලික ලක්ෂණ. ඊළඟ මාතෘකාව වරලත් ව්‍යාපාර ක්‍රමයේ මූලික ලක්ෂණ. වරලත් ව්‍යාපාර ක්‍රමයේ මූලික ලක්ෂණ. 1. වරලත් හිමියා හා වරලත් ලාභියා ගිවිසුමකින් බැඳීම. වරලත් හිමියා හා වරලත් ලාභියා ගිවිසුමකින් බැඳීම. ගිවිසුමකින් බැඳීම. 2. වරලත් හිමියාගේ වෙළඳ නාමය භාවිතා කරමින් වෙළඳ නාමය භාවිතා කරමින් ව්‍යාපාරය මෙහෙයවීම. ව්‍යාපාරය මෙහෙයවීම. අංක 3. වෙළඳ නාමය මිලදී ගැනීම සඳහා වෙළඳ නාමය මිලදී ගැනීම සඳහා වෙළඳ නාමය මිලදී ගැනීම සඳහා වරලත් ලාභියා එකවර මුදලක් ගෙවිය යුතු වීම. වරලත් ලාභියා එකවර මුදලක් ගෙවිය යුතු වීම. එකවර මුදලක් ගෙවිය යුතු වීම. ඊළඟට ඇත්තටම වරලත් ව්‍යාපාරවල වරලත් හිමියා කරන්නේ වරලත් ලාභියාට තමන්ගේ ප්‍රසිද්ධ වෙළඳ නාමය දෙන එක.
ඒතර වරලත් ලාභියාට ව්‍යාපාරයක් හදන්න ඕනේ නැහැ. මුලින් ඉඳලා පටන් ගන්න ඕනේ නැහැ. පාරිභෝගිකයෝ එක්රැස් කරගන්න ඕනේ නැහැ. හේතුව දැනටම රෙඩිමේඩ් බිස්නස් එකක්. දැනට හදපු සකස් කළ ව්‍යාපාරයක් වරලත් හිමියාගෙන් වරලත් ලාභියාට ලැබිලා තියෙනවා. එනිසා දැන් වරලත් ලාභියාට වෙන්නේ නම අරගෙන නම හම්බෙලා තියෙනවා නොමිලේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ගනුදෙනු කරු එන හොයාගෙන එන නමක් Tamanට ලැබිලා තියෙනවා මුදල් ආයෝජනය කරලා ව්‍යාපාරය පටන් ගන්න. ඔබ තේරුම් ගන්න ඕන දෙයක් MCQ වලේම ප්‍රශ්න අහපු දැනක් ඔය වරලත් ව්‍යාපාරයක ආයෝජනය කරන්නේ වරලත් ලාභියා මුදල් යොදවන්නේ වරලත් ලාභියා ව්‍යාපාරය කරා යන්න ඕන වරලත් ලාභියා වරලත් හිමියාගේ පැත්තෙන් Tamanගේ ප්‍රසිද්ධ වෙළඳ නාමය දෙනවා ඒ වගේම අවශ්‍ය වුණොත් මුල්‍ය පහසුකමක් ණයක් වගේ දෙයක් ගන්න නම් පුළුවන්. ආයෝජනය කරන්නේ වරලත් ව්‍යාපාරයකට ආයෝජකයා වෙන්නේ වරලත් ලාභියා. අපි ලියමු 4 වෙනි අංකය දාලා එක වරලත් ලාභියා ප්‍රාග්ධනය ආයෝජනය කරමින් වෙළඳ කටයුතු වෙනුවෙන් වරලත් ලාභියා සමග සම්බන්ධ වීම පහ වරලත් හිමියා සපයන සේවාවන් වෙනුවෙන් පුරස්කාර ගෙවිය යුතු වීම. පුරස්කාරය කියලා කියන්නේ වරලත් ලාභියානේ භාණ්ඩ විකුණන්න නිෂ්පාදනය කර හෝ බෙදාහැරීම කරන්නේ වරලත් ලාභියා. එතකොට ඒ භාණ්ඩ විකිණන ප්‍රමාණය මත ඔබ දන්නවා සාමාන්‍ය ලංකාවේ නිකන් දේශීය වෙළඳාමේදී නියෝජිත වෙළඳාමේදී තමා විකුණන භාණ්ඩ වලින් ආදායම දෙන්න ඕනේ මුල් නිෂ්පාදකයාට නියෝජිත වෙළඳට කමිෂන් එකක් හම්බ වෙනවා. දැන් මේකේ ඊට වඩා පොඩ්ඩක් වෙනස්. වරලත් ලාභියා භාණ්ඩ විකුණගෙන ආදායමක් උපයනවා. ඒතර ඒ ලාභය උට ලැබෙන්නේ ඒ ලාභෙන් කමිෂන් එකක් පුරස්කාරය විදිහට. ඒ කියන්නේ අර ප්‍රසිද්ධ වෙළඳ නාමය භාවිතා කිරීම වෙනුවෙන් ඔහුගේ ඒ වෙළඳ නාමයේ වටිනාකම වෙනුවෙන් මාසිකව වාර්ෂිකව ඒ විකුණුම් මත යම් ගෙවීමක් වරලත් ලාභියා විසින් වරලත් හිමියාට කරන්න ඕනේ. ඒකට කියනවා පුරස්කාරය කියලා. ඒ තමන් වරලත් හිමියාගේ වෙළඳ නාමයේ ප්‍රසිද්ධිය වෙනුවෙන් තමයි වරලත් ලාභියා ගෙවීම කරන්නේ. පුරස්කාර ගෙවීම. 6 වරලත් ලාභියා වෙත සකස් කළ ව්‍යාපාරයක් ලැබීම. අවසානයේ භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාර ක්‍රමයක් වීම. හරි. අපි ලියමු ඊළඟ මාතෘකාව වරලත් හිමියා විසින් වරලත් ලාභියා වෙත මෙයා තමයි ලොකු එක්කෙනා. වරලත් හිමියා විසින් වරලත් ලාභියා වෙත සලසනු ලබන පහසුකම්. වරලත් හිමියා විසින්
වරලත් ලාභියා වෙත සලසනු ලබන පහසුකම්. වරලත් හිමියා විසින් වරලත් ලාභියා වෙත සලසනු ලබන පහසුකම්. බලන්න ප්‍රසිද්ධ වෙළඳ නාමයේ හිමි වරලත් හිමියා වරලත් ලාභියාට දෙන පළවෙනිම සේවාව තමයි තමන්ගේ ප්‍රසිද්ධ වෙළඳ නාමය දෙන එක. මදි අවශ්‍ය නම් මූල්‍ය පහසුකම් දෙනවා. අලෙවිකරන සහාය දෙනවා. කළමනාකරන පුහුණුව දෙනවා. මෙයා ව්‍යාපාරය ගැන වෙළඳපොළ ගැන දන්න කෙනා වරලත් හිමියා. ඒ නිසා යා වෙළඳපොළ පිළිබඳ දැනුම, කළමනාකරන පුහුණුව, සේවක පුහුණුව ආදී සේවාවනුත් වරලත් ලාභියා වෙනුවෙන් සලසනවා. ඒ නිසා වරලත් හිමියා විසින් දැවැන්ත සේවාවන් සමූහයක් වරලත් ලාභියා වෙත සපයනවා. ඒ වගේමයි ඒ සේවාවන් ලබාගෙන ඒ උපකාර ආධාර ලබාගෙන සාර්ථක වෙන වරලත් ලාභියාටත් යුතුයකමක් තියෙනවා වරලත් හිමියා වෙනුවෙන් වෙලාවට පුරස්කාර ගෙවන්න, තමන්ගේ වරලත් ගිවිසුමේ කොන්දේසි ඉටු කරන්න. ඒ වගේමයි තරංකාරී දැන් වරලත් හිමියාගේ ව්‍යාපාරයේ රහස් ටික දැනගෙන වරලත් ලාභියාට පුළුවන් ඊට සමාන තරංකාරී ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක අසාධාරණයි. ඒ වගේ සදාචාර විරෝධී වැඩ කරන්න හොඳ නැහැ. තරංකාරී ව්‍යාපාර ආරම්භ නොකිරීම. ඊළඟට වරලත් හිමියාගේ ව්‍යාපාරයේ තියෙන ප්‍රමිති ආරක්ෂා කිරීම, ගුණත්වය ආරක්ෂා කිරීම. තව එකක් තමයි වරලත් ලාභියාගෙන් හෝ සමාවෙන්න. වරලත් හිමියාගෙන් හෝ මෙයාගෙන් හෝ එයා නිර්දේශ කරන සැපයුම් කරුවන්ගෙන් එහෙම නැත්නම් එයා නිර්දේශ කරන ක්‍රමයකට භාණ්ඩය නිෂ්පාදනය කිරීමටත් වරලත් ලාභියාට වගකීමක් තියෙනවා. මම මේ ඊළඟට එක ළඟ යන මාතෘකා දෙකක් ඔය පැහැදිලි කරේ. වරලත් හිමියාගෙන් වරලත් ලාභියාට සැලසෙන සේවා මොනවාද? ඒවා ලබා ගන්නා වරලත් ලාභියා විසින් වරලත් හිමියා වෙනුවෙන් කරන්න ඕන යුතුකම් මොනවද? අපි මාතෘකා දෙකක් ඉවර කරමු. වරලත් හිමියා විසින් වරලත් ලාභියා වෙත සලසනු ලබන පහසුකම්. 1. සිය වෙළඳ නාමය භාවිතයට අවසර දීම. සිය වෙළඳ නාමය භාවිතයට අවසර දීම. සිය වෙළඳ නාමය භාවිතයට අවසර දීම. 2. කළමනාකරන පුහුණුව ලබා දීම. කළමනාකරන පුහුණුව ලබා දීම. කළමනාකරන පුහුණුව ලබා දීම. 3. අලෙවිකරන සහාය ලබා දීම. අලෙවිකරන සහාය ලබා දීම. 4. මූල්‍ය පහසුකම් ලබා දීම. මූල්‍ය පහසුකම් ලබා දීම. මූල්‍ය පහසුකම් ලබා දීම. ඊළඟට වෙළඳසල් නිමාව සකස් කර දීම. වෙළඳසල් නිමාව සකස් කර දීම. වෙළඳසල් නිමාව සකස් කර දීම. ඊළඟට 6. නිෂ්පාදිතය හෙවත් භාණ්ඩ හා උපකරණ සැපයීම. නිෂ්පාදිතය හෙවත් භාණ්ඩ හා උපකරණ සැපයීම. උපකරණ සැපයීම. සේවක පුහුණුව ගැන ලියුවේ නෑ නේද? ලියන්න සේවක පුහුණුව ලබා දීම. සේවක පුහුණුව ලබා දීම. ඊළඟ ශිල්පීය ඥානය ලබා දීම. ශිල්පීය ඥානය ලබා දීම. ශිල්පීය ඥානය ලබා දීම. හරි. අපි වෙලාව නාස්ති කරන්නේ නැතුව ඔහොමම යන් ඊළඟ මාතෘකාවට ලියන්න. අර ඕකේ අනිත් පැත්ත. ඔය තියෙන වරලත් හිමියා විසින් වරලත් ලාභියාට ලබා දෙන සේවානේ. අපි ඊළඟට ගමු වරලත් ලාභියා විසින් වරලත් හිමියාට සලසන සේවා. ලියන මාතෘකාව වරලත් ගිවිසුම අනුව
වරලත් ගිවිසුම අනුව වරලත් ලාභියා ඉටු කළ යුතු කාර්යයන්. වරලත් ගිවිසුම අනුව වරලත් ලාභියා ඉටු කළ යුතු කාර්යයන්. මාතෘකාව වරලත් ගිවිසුම අනුව වරලත් ලාභියා ඉටු කළ යුතු කාර්යයන්. එක වරලත් හිමියා විසින් පනවන වරලත් හිමියා විසින් පනවන කොන්දේසි අනුව කටයුතු කිරීමට එකඟ වීම. කොන්දේසි අනුව කටයුතු කිරීමට එකඟ වීම. දෙක නියමිත ප්‍රාග්ධනය ආයෝජනය කිරීම. නියමිත ප්‍රාග්ධනය ආයෝජනය කිරීම. නියමිත ප්‍රාග්ධනය ආයෝජනය කිරීම. නියමිත ප්‍රාග්ධනය ආයෝජනය කිරීම. 3 වරලත් හිමියාගෙන් හෝ ඔහු නිර්දේශ කරන සැපියුම්කරුවන්ගෙන් පමණක්. වරලත් හිමියාගෙන් හෝ ඔහු නිර්දේශ කරන සැපියුම්කරුවන්ගෙන් පමණක් භාණ්ඩ මිලට ගැනීම. ඔහු නිර්දේශ කරන සැපියුම්කරුවන්ගෙන් පමණක් භාණ්ඩ මිලට ගැනීම. 4 වරලත් හිමියාට ගිවිසගත් පරිදි පුරස්කාර ගෙවීම. ඊළඟ වෙළඳාමට අදාළ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කිරීම. ඊළඟ එක තරගකාරී ව්‍යාපාරවල නොයෙදීම. තරගකාරී ව්‍යාපාරවල නොයෙදීම. ඊළඟට එකඟ වූ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම. ඊළඟට නිෂ්පාදිතයේ ගුණත්වය ආරක්ෂා කිරීම. හරි. අපි තෝරගන්නවා අන්තිම මාතෘකාව ලියන්න වරලත් ව්‍යාපාර සම්බන්ධ වරලත් හිමියා විසින් ඊළඟ මාතෘකාව අන්තිම මාතෘකාව මේ වීඩියෝට අදාළ වරලත් හිමියා විසින් වරලත් ලාභියෙකු තෝරා ගැනීමේදී
වරලත්ලාභියෙකු තෝරා ගැනීමේදී සලකා බලන සාධක. වරලත් හිමියා විසින් වරලත්ලාභියෙකු තෝරා ගැනීමේදී සලකා බලන සාධක. එක වරලත්ලාභියාගේ මූල්‍ය ශක්තිය. වරලත්ලාභියාගේ මූල්‍ය ශක්තිය. වරලත්ලාභියාගේ මූල්‍ය ශක්තිය. දෙක වරලත්ලාභියාගේ ව්‍යාපාරික පළපුරුද්ද. වරලත්ලාභියාගේ ව්‍යාපාරික පළපුරුද්ද. දැන් උදාහරණයක් කර මම උඩින් කියාගෙන ආපු KFC, Domino's Pizza, SPC ඖෂධ, Pepsi Cola ඒ වගේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් යම් රටක හෝ යම් ප්‍රදේශයක වරලත්ලාභියෙකුට දෙද්දි බලනවා මේ කවුද මේ ව්‍යාපාරය ගන්න, මේ වෙළඳ නාමය ගන්න කවුද, ඒ ව්‍යාපාරිකයට තියෙන ශක්්‍යතාව කොයි වගේද, ඔහුගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පළපුරුද්ද, අත්දැකීම්, ඔහු ව්‍යාපාර කරන භූගෝලීය සීමාව, ඒ වගේ දේවල්, ඔහු සතු කළමනාකරුවන් වගේ දේවල් බලනවා වරලත් හිමියා. ඊළඟට විශ්වාසවන්තභාවය. විශ්වාසවන්තභාවය. මේ වෙළඳ නාමය ගන්න ව්‍යාපාරයේ හිමිකරුවන් මොන වගේ අයද, ඔවුන්ගේ අතීතයේ මොන හරි ඒගොල්ලෝ කරපු අවටියල් වැඩ දිනාද, ඒවා බලලා තමයි තීරණය කරන්නේ මේ ප්‍රසිද්ධ වෙළඳ නාමයේ භාවිතයට අවසර දෙද්දී. ඊට වරලත්ලාභියාගේ ව්‍යාපාරික හැකියාව. වරලත්ලාභියාගේ ව්‍යාපාරික හැකියාව. වරලත්ලාභියාගේ ව්‍යාපාරික හැකියාව. ව්‍යාපාරික හැකියාව. ඊළඟ එක ව්‍යාපාරික කීර්තිනාමය. ව්‍යාපාරික කීර්තිනාමය. ව්‍යාපාරික කීර්තිනාමය. ව්‍යාපාරික කීර්තිනාමය. අවසානයේ අපේක්ෂිත වෙළඳපොළ පිරිවැටුම. අපේක්ෂිත වෙළඳපොළ පිරිවැටුම. අපේක්ෂිත වෙළඳපොළ පිරිවැටුම. හරි. අපි ව්‍යාපාර සංවිධාන ඒකකයට අදාළ වරලත් ව්‍යාපාර සම්බන්ධ සම්පූර්ණ මාතෘකාව නෙමෙයි. මම ඔබට නිතරම කියනවා සම්පූර්ණ මාතෘකාව මේ වීඩියෝ වල මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේ සමාජ මාධ්‍යනේ YouTube නේ මේවට දාලා බලාපොරොත්තු වෙන ළමයෙකුට ලකුණක් වැඩි කරගන්න අවස්ථාව සලසන එක සහ මගේ වැඩ පිළිවෙල යම් හේතු ගැනීමක් කරන එක. එතකොට මුළු පාඩම කම්ප්ලීට් YouTube දාන්න බෑ. ඒ නිසා මම තෝරාගත් මාතෘකා කීපයක් ඔබට තව ලකුණක් වැඩි කරගන්න උදව්වක් විදියට මේ පෙළ ගැස්වීම කරා. ස්තුතියි මේ වීඩියෝ නරඹපු දරුවන්ට. ඊළඟ පාඩමකදී ආයි සම්බන්ධ වෙන්න. ස්තුතියි.